හරි. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ ප්‍රශ්න පත්‍රයක්. මේක මොඩල් පේපර් එකක්. පළවෙනි මොඩල් පේපර් එක. මුලින්ම ප්‍රශ්න පත්‍රය අතේ නැති අය පහළ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා පේපර් එක ගන්න පුළුවන්. හරි. අපි ඊට පස්සේ ඔයගොල්ලෝ පේපර් එක කරපු නැති කෙනෙක් නම් මුලින් පේපර් එක කරලා ටයිම් කරලා ඊට පස්සේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. හරි. අපි බලමු දැන් පළවෙනි ප්‍රශ්නය. පහත කුමන යුගලයේ පිළිවෙලින් අදිශයක් සහ දෛශිකයක් නිරූපණය නොවේද කියලා අහනවා. ඒකට මේ වගේ ප්‍රශ්නයකදී උත්තර පහ දිහා බලන්න වෙනවා. එකින් එක පිළිවෙලින් කියලා යහන්නේ. ඒ නිසා මුලින්ම තියෙන්න ඕන අදිශයක් ඊට පස්සේ තියෙන්න ඕන දෛශිකයක්. දුර පළවෙනි උත්තරේ තියෙන එක අදිශයක්, විස්ථාපනයේ දෛශිකයක් එක හරි, ස්කන්ධය අදිශයක්, බර දෛශිකයක් හරි, ගම්ම්‍යතාවය දෛශිකයක්, ආවේගය අදිශයක් වෙනවා. එතකොට ඒකේ ආන්සර් එක ඒ අනුව ආංශක 3 වෙනවා අපිට කියවගෙන යද්දී පැහැදිලි. 4 ගුරුත්වාකර්ෂණ විභවය අදිශයක්, විද්‍යුත් චුම්බක ශ්‍රාව ඝනත්වය දෛශිකයක්. ඊට පස්සේ 5 චුම්බක ශ්‍රාවය අදිශයක්, සිද විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය දෛශිකයක්. ඒ නිසා ආන්සර් එක 3 විතරයි හම්බ වෙන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි MCQ එකට එන්න. x සහ y යනු පිළිවෙලින් 20 ms ඍණ 1 හා 25 ms ඍණ 1 වේගවලින් වෘත්තාකාර පථයක ගමන් ගන්නා මෝටර් රථ දෙකක්ලු යම් මොහොතක ඒවායේ පිහිටුම් රූපය පෙන්වා ඇති පරිදි x දක්වලා තියෙනවලු x ට සාපේක්ෂව y වල ප්‍රවේගය මොකක්ද කියලා යහන්නේ. සාපේක්ෂ ප්‍රවේගී ගණනක් හරි සරලයි. ඒතර ඒකේ y වල වේගය මේ දිශාවට දීලා තියෙනවා y කියලා, x වල ප්‍රවේගය දීලා තියෙනවා මේ වගේ දිශාවකට. වගේ අහන්නේ x ට සාපේක්ෂව y වල ප්‍රවේගය. ඒක මුලින්ම අහන කෙනා ලියන්න හැටි තේරුම් ගත්තොත් x ට සාපේක්ෂව y වල ප්‍රවේගය කියන එක y ට අයිති කෙනෙක්. ඒ නිසා සාපේක්ෂ කෙනා හැම වෙලේම සංකේතයට ඈතින්, ඊට පස්සේ අයිති කෙනා හැම වෙලේම සංකේතයට ළඟින්. ඒතර මෙන්න මේක තමයි අපෙන් ප්‍රශ්නයක් විදියට අහන්නේ. ඊට පස්සේ ඔයගලන්ට දීලා තියෙන x සහ y වල ප්‍රවේග. x වල ප්‍රවේගය දීලා තියෙනවා පිළිවෙලින් 20 ms ඍණ 1, y වල ප්‍රවේගය පිළිවෙලින් දීලා තියෙනවා 25යි. 25 ms ඍණ 1 කියලානේ. ඒතර මේ වේග දිහා බැලුවහම මේවා හැම එකක්ම පොළවට සාපේක්ෂ වේග දීලා තියෙනවා. මේ 20යි කියලා කියන්නේ ඒක පොළවට සාපේක්ෂව x ගේ ප්‍රවේගයක්. ඒක 20යි ms ඍණ 1. ඒක ඇත්තටම තියෙන ඩිරෙක්ෂන් එක තමයි දීලා තියෙන ඩිරෙක්ෂන් එක. ඊට පස්සේ මේ 25 කියලා කියන්නේ ඒක පොළවට සාපේක්ෂව y වල ප්‍රවේගයක්. දැන් බලන්න අර සාපේක්ෂ කියන එක්කෙනා සංකේතයට ඈතින්, y කියන සංකේත කෙනා එයා සංකේතයට කිට්ටුවෙන් ඉන්න ඕනේ ලියනකොට. ඊට පස්සේ එයා ඉන්නේ 25යි ms ඍණ 1. එයාගේ ඩිරෙක්ෂන් එක වෙනස්. ඒතර දැන් ඔයාලට බැලුමට මේක ගාන ලොකුවට හදන්න දෙයක්වත් නැහැ. බැලුමට තේරෙනවා සාපේක්ෂ ප්‍රවේගය ගන්නකොට කොහොමද උත්තරේ එන්නේ කියලා. කවුරු හරි මේක දීර්ඝව හදන කෙනෙක් ඉන්නවා නම් ඒතර ඒ කෙනෙක්ට පහසු වෙන්න මේක හදලා පෙන්නන්න. ඒතර මෙන්න දැන් ප්‍රවේග පොළවට සාපේක්ෂව ලියාගත්ත අපෙන් අහන ප්‍රශ්නය x ට සාපේක්ෂව y ගේ ප්‍රවේගය. අපි දන්නවා සාපේක්ෂ ප්‍රවේගයේදී අපි සමීකරණය හදාගන්න පුළුවන් පොළවට සාපේක්ෂව. ඒතර මේකේ අපිට ලියන්න පුළුවන් x ට සාපේක්ෂව y වල ප්‍රවේගය සමානයි පොළවට සාපේක්ෂව y වල ප්‍රවේගය ධන ඊට පස්සේ x ට සාපේක්ෂව පොළවේදී ප්‍රවේගය. ඒතර මේකට නිකම්ම ආදේශ කරා නම් පේනවා ආන්සර්ස් දෙක එකතු වෙලා යනවා කියලා. එකතු වෙනවා කියන්නේ 20යි ධන 25යි ආන්සර් එක 45යි. ඒ නිසා උත්තරේ බලවම උත්තරේ තෝරන්න පුළුවන් 5 කියන උත්තරේ දිශාවත් එක්කම 5 කියන ආන්සර් එක එන්න ඕන. හරි. ඊට පස්සේ තුන්වෙනි ගානට එන්න. තුන්වෙනි ගානේ තියෙන්නේ ලී ඝනකයක් ජලයේ පාවෙනුයේ සෙන්ටිමීටර් 2ක උස කොටසක් ජලයට ඉහළින් පවතින ලෙසයි. මෙම ඝනකය මුළුමනින්ම ජලය තුල ගිලෙන පරිදි එය මත තැබිය හැකි අංශුවක උපරිම ස්කන්ධය ග්‍රෑම් 200ක් නම් ඝනකයේ පැත්තක දිග කොච්චරද කියලා යහන. අපි ඝනකයක් මේ විදිහට ඇඳගත්තොත් එතර මේ ඝනකයක වෙනස තියෙන පැත්තක දිග උස දිග පළල සියල්ල සමානනේ. මම පැත්තක දිග L කියලා ගන්නම් හැම එකක්ම. එතර මෙයා ආරම්භයේ ගිල්ල තියෙන්නේ උඩ තියෙන කොටස සෙන්ටිමීටර 2ක් වෙන විදියට.
උඩ තියෙන කොටස සෙන්ටිමීටර් 2ක් වෙන විදිහටලු. ඒතර ඒ අනුව මේක සම්පූර්ණයෙන් ගිල්ලන්න නම් ඒතර මෙයාට අදාළව අර ග්‍රෑම් 200ක ස්කන්ධයකින් මේක ගිල්ලන්න පුළුවන්ලු. ඒ මත අංශුක දැබිය හැකි උපරිම ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 200ක් නම් ඝනකයක පැත්තක දිග. ඒතර අපි දන්නවා මේ අවස්ථාවේදීත් මෙයාට දාන්න පුළුවන් මෙයාගේ බර සමානයි u. අපි දන්න ඉපලුම් නියමය නේද? බර සමානයි උඩුකුරු තෙරපුම් බලයට. ඒතර ගිල්ලන්න අවශ්‍ය කරන බර අංශුවේ ස්කන්ධය ග්‍රෑම් 200යි. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 10^3 වැඩි කරා. දැන් කිලෝග්‍රෑම් වලින් තියෙන්නේ ඒක g ගුරුත්වජ ත්වරණයෙන් වැඩි කරා. එතකොට හම්බ වෙනවා මේ උත්තරේ mg පැත්ත හරි. ඊට පස්සේ u ලියන්නේ උඩුකුරු තෙරපුම. උඩුකුරු තෙරපුම කියන්නේ v ρ g නේ. u සමානයි v ρ g. හැම වෙලේම v කියලා කියන්නේ උඩුකුරු තෙරපුම ඇතුළේ තියෙන v කියන්නේ නිකම් පරිමාව නෙමෙයි. ඒක ගිලුණු කොටසේ පරිමාව වෙන්න ඕනේ. ඒතොර ඒ ගිලුණු කොටසේ පරිමාව වෙන්න ඕනේ. ඊට පස්සේ ρ ඝනත්වය g කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණය. ඒතොර ගිලුණු කොටසේ පරිමාව හදාගන්න පුළුවන්. දැන් අපිට දන්නවා අපි මේක තමයි අමතරව ගිලන අලුත් කොටස. මෙන්න මේ කොටසේ පරිමාව හදාගන්න පුළුවන්. මේ කොටසේ පතුලේ වර්ගඵලය කියලා කියන්නේ පතුලේ ඝනකයේ පතුලේ වර්ගඵලය කියලා කියන්නේ L වැඩි කිරීම L. දැන් ඒතර ගිලෙන්න අවශ්‍ය කරන කොටසේ වර්ගඵලය හදාගන්න පුළුවන්. පතුලේ වර්ගඵලය වැඩි කරනවා මේ උසෙන් සෙන්ටිමීටර් 2කින් 10^2කින් වැඩි කරලා මම ඒක මීටර් කරගත්තා. එනවා සෙන්ටිමීටර් 2කින් වැඩි කරගන්න පුළුවන්. එහෙනම් මේ තියෙන්නේ අවශ්‍ය කරන ගිලෙන්න අවශ්‍ය කරන කොටසේ පරිමාව L වැඩි කිරීම L වැඩි කිරීම 2 වැඩි කිරීම 10^2. ඔන්න ඒක හදාගත්තා. ඊට පස්සේ ද්‍රවයේ ඝනත්වය ආදේශ වෙන්න ඕන. ද්‍රවයේ ඝනත්වයේ ජලය 13යි වැඩි කිරීම g10යි. එතනින් ඔයාට L එක අගය හොයාගන්න පුළුවන්. ඝනකයක පැත්තක දිග ඔයාට හොයාගන්න පුළුවන්. ඒ අනුව උත්තරේ හම්බෙනවා 10යි සෙන්ටිමීටර් කියලා. මේක සුළු කරන්න උත්තරේ හම්බෙයි 10යි සෙන්ටිමීටර් කියලා. 10 සෙන්ටිමීටර් කියන ආන්සර් එක 3. අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගානට ඒකේ තියෙනවා තිරසට අංශක 45ක කෝණයක් ආනත දිශාවක් ඔස්සේ වස්තුවක් ප්‍රක්ෂේපණය කරනවලු. එහි තිරස් පරාසය මීටර 20ක් නම් එය එළඹෙන උපරිම උස මොකක්ද කියලා අහනවා. තිරසට අංශක 45ක කෝණයක් ආනතව ප්‍රක්ෂේපණයක් කරනවලු. ඒතර අපි දන්න ප්‍රක්ෂිප්තයක් ඒකේ තිරස් පරාසය දීලා තියෙනවා ඒගොල්ලෝ මීටර 20ක් කියලානේ. තිරස් පරාසය දීලා තියෙනවා මීටර 20ක් කියලා. අහන්නේ එළඹෙන උපරිම උස. මම එළඹෙන උපරිම උසට කැපිටල් H කියලා ගන්නවා. ඒතර ආරම්භක වේගය දීලා නැහැ නේ. මම ආරම්භක වේගයට u0 කියලා ගන්නවා. ඒතර ඒක අපිට පුළුවන් විභේදනය කරගන්න. අපි මුලින්ම කරන්නේ ඒක සංරචක දෙක තිරස් සිරස් සංරචක වලට විභේදනය කරනවා. එකිනෙකට ලම්බක. ඊට පස්සේ කෝණය දෙසර කඩන එක්කෙනා මේ ඉන්නේ u0 cos 45 cos 45. ඊට පස්සේ කෝණයෙන් ඉවතර කඩන එක්කෙනා u0 sin 45. ඔන්න ඔය විදිහට සංරචක දෙකකට කඩාගත්තේ u0 ඒ නිසා දැන් u0 කියලා කෙනෙක් නැහැ. හරි. ඊට පස්සේ දැන් අපිට තේරෙනවා දැන් චලිතය අපිට අධ්‍යයනය කරන්න තියෙන සිරස්වයි තිරස් චලිතයක් ලෙසයි. ඒතර මම මුලින්ම කරන්නේ මේකේ තිරසට දානවා සමීකරණයක් වස්තුවට තිරසට දානවා චලිත සමීකරණයක් ඒ සමාන ut ධන භාගයට වර්ගය. අපි දන්නවා තිරසට ත්වරණයක් නැහැ. තිරස් දිශාවට ත්වරණයක් නැහැ. ඒ නිසා a0 වෙච්ච නිසා s සමාන ut. එතනින් මට හොයාගන්න පුළුවන් වෙනවා තිරස් පරාසය දන්නවා u ආදේශ කරගන්න පුළුවන් මම u0 ඇසුරෙන් t ඒ අනුව. ඒ කියන්නේ ප්‍රක්ෂිප්තය සඳහා ගත වූ කාලය හොයාගන්න පුළුවන් නේ. එහෙනම් මම ආදේශ කරලා බලන්නම් තිරස් පරාසය මීටර 20යි. මෙයාගේ තිරස් ප්‍රවේග සංරචකය කියන්නේ u0 cos 45. cos 45 කියන්නේ 1යට මූල 2යි. 1යට මූල 2යි වැඩි කිරීම t. එතකොට හම්බ වෙනවා චලිතය සඳහා අවශ්‍ය කරන මුළු කාලය කීයක්ද කියලානේ. චලිතය සඳහා අවශ්‍ය මුළු කාලය හම්බ වෙනවා. එතනින් බලන්න 20 වැඩි කිරීම මූල 2 බෙදීම u0 කියලා උත්තරයක් හම්බ වෙනවා. හරිද? 20 වැඩි කිරීම මූල 2 බෙදීම u0 කියලා. ඔන්න චලිතයේ මුළු කාලය අපිට හම්බුණා. ඊට පස්සේ දැන් තිරස් චලිතයට දාලා ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ සිරස් චලිතයට නැත්නම් ඉහළට දානවා v සමානයි u ධන at. v සමානයි u ධන at. එතනින් මට බලාපොරොත්තුව තියෙන්නේ u හොයාගන්න. දැන් අපි කාලය පිළිබඳ දත්තයක් හොයාගෙන තියෙනවා u0 ඇසුරෙන්. නිසාම u හොයාගන්නයි මේකේ අවශ්‍යතාවය. මම දාන්නේ උපරිම උසට නැත්නම් යන ඉලඹෙන ඉහළම උසට. උපරිම උස දක්වා විතරයි දාන්නේ. උපරිම උසේදී ඔයා දන්නවා මෙතනදී ප්‍රවේගයේ බිඳුවයි සිරස් ප්‍රවේගයේ බිඳුවයි තිරස් ප්‍රවේගයේ තියෙනවා. මොකද ප්‍රක්ෂිප්තයක වෙනස් නොවන එකම දේ තිරස් ප්‍රවේග සංරචකය. එහෙනම් සිරස් ප්‍රවේගයේ බිඳුවයි u
ඊට පස්සේ v බිඳුවයි ඊට පස්සේ u කියලා කියන්නේ ආරම්භක වේගය ඒක u sin 45යි sin 45 කිව්වත් 1යට මූල 2යි cos 45 කිව්වත් 1යට මූල 2යි ඒ නිසා මෙතන ආදේශ වෙන්නේ u0 1යට මූල 2 ඊට පස්සේ දාන්නේ ඉහළට මෙයාගේ අපි දන්න ත්වරණයේ ගුරුත්වත්වරණයේ තියෙන පහළට ඒ නිසා g වලගේ ඍණ වෙනවා එන ඍණ g වාරයක් t දැන් t වෙනුවට ආදේශ කරන්නේ මෙන්න මේ කොටසේ භාගය මොකද හේතුව අපි මේ හොයාගන්නේ මුළු ප්‍රක්ෂිප්තය සම්පූර්ණ ප්‍රක්ෂිප්තය සඳහා අවශ්‍ය කරන කාලය 20යි මූල 2 බෙදීම u0 කියන්නේ. එතකොට මේකේ උඩට දානවා කියන්නේ ප්‍රක්ෂිප්තයෙන් හරියට මර්ධයයි. ඒක කියන්නේ 20යි මූල 2 බෙදීම u0 ඒක බෙදන්න ඕනේ දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට හම්බෙනවා උඩට විතරක් මෙන්න මේ මුදුනට විතරක් යාමට ගත වෙච්ච කාලය. එතන වාට පේනවා g වලගේ අපි දන්නවා 10යි. එතකොට මේකේ u0 වල අගය හොයාගන්න පුළුවන් කියලා පැහැදිලිව පේනවා. එහෙනම් u0 වල අගය එතනින් අපි ගණනයක් කරගන්න. u0 වල අගය ගණනයක් කරගන්න. හරිද? එතනින් හම්බුනේ u0 එක පාවිච්චි කළා දැන් අපෙන් අහන්නේ u0 නෙමෙයි h අහන්නේ. ඒ නිසා දැන් මම කරන්නේ මෙයාට ආදේශ කරගන්නවා v වර්ගය සමාන u වර්ගය ධන 2as 2as කියන චලිත සමීකරණය නැවත දානවා ඉහළට. ඒතර අවසාන ප්‍රවේගය නැවතත් බිඳුවයි ආරම්භක ප්‍රවේගය කියලා කියන්නේ අපි ගත්ත u0 බෙදීම මූල 2 ඉහළට දාන්නේ ඍණ ඒ නිසා 2as g කියන්නේ 10යි s තමයි මට හොයාගන්න ඕනේ. ඉස්සෙල්ලා මේ කොටසෙන් අපි u0 හොයාගත්ත නිසා දැන් නොදන්නා පදයකට තියෙන h විතරයි. එතනින් h ගණනය කරන්න පුළුවන්. h ගණනය කරාම ආන්සර් ලැබෙයි. ඒ අනුව මීටර් 5ක් කියලා. ආන්සර් ලැබෙයි මීටර් 5ක් කියලා. ආන්සර්. හරි. අපි යමු ඊළඟ ගන්න. බලන්න ඊළඟ ගාන ආලෝකයේ ගානක් තියෙන්නේ. A සහ B මාධ්‍ය දෙක තුල ආලෝකයේ ප්‍රවේගය පිළිවෙලින් 2 වැඩි කිරීම 18යි. එතන printing mistake එකක් තියෙනවා හදා ගන්න. 2 වැඩි කිරීම 18යි සහ 2.4 වැඩි කිරීම 18ක් වෙනවලු. A මාධ්‍යයේ සිට B මාධ්‍ය වෙත ගමන් කරන ආලෝකය කිරණයක අවදි කෝණය. දැන් හැමෝටම බහුතරයකට මෙතන මතක ඇති අවදි කෝණය සහ වර්තනාංකය සම්බන්ධ කරගත්ත සම්බන්ධතාවය. එතකොට මේකෙදී එකවර මේක ආදේශ කරන්න යන්න එපා. ඒ කටපාඩමින් ඒ ක්‍රමය කරන්න එපා. නැත්නම් n සමාන 1යට sin c කියලා එකක් කටපාඩම් කරන් ඉන්න ඒක ආදේශ කරන්න යන්න එපා. අපි දන්න තේරි වලින් මේක විසඳන්න බලමු. එතකොට ආලෝකය ගණන් අමාරු වෙන්නේ. ඔයාලා දන්න අවදි කෝණයක් එළඹෙන්න නම් අනිවාර්යෙන් කිරණයක් ගහනතර මාධ්‍යක ඉඳලා විරලතර මාධ්‍යකට යන්න ඕනේ. දැන් මේක යනවා කියන්නේ a සිට b ට. අනිවාර්යෙන් a කියන්නේ යනවා ගහනතර මාධ්‍යයක් වෙන්න ඕනේ. b කියන්නේ විරලතර මාධ්‍යයක් වෙන්න ඕනේ. ඒගොල්ලෝ දීලා තියෙනවා කොහොමත් a වලදී වේගය 2 වැඩි කිරීම 18යි කියලා. b වලදී වේගය දීලා තියෙනවා 2.4 වැඩි කිරීම 18යි කියලා. ඒගොල්ලෝ දීලා තියෙනවත් හරි. මොකද හේතුව මේක විරල මාධ්‍යයක් වෙනවා කියන්නේ විරල මාධ්‍යයක් කියන්නේ වේගය වැඩි මාධ්‍යයක්. ඊට පස්සේ ගහන මාධ්‍යයක් කියන්නේ සාපේක්ෂව වේගය අඩු මාධ්‍යයක්. ඒතර මේ දීලා තියෙන දත්තත් හරි. එහෙනම් මේක තමයි පතන කෝණය. එහෙනම් ගහනතර මාධ්‍යක ඉඳලා කිරණයක් විරලතර මාධ්‍යකට යනකොට පතන කෝණේ ක්‍රමෙන් වැඩි කරනකොට එක අවස්ථාවක් එනවා මෙන්න මේ වර්තන කිරණය අතුරු මුහුණත දිගේ යනවා. අතුරු මුහුණත දිගේ යනකොට හරියටම එයාගේ වර්තන කෝණය අංශක 90ක් වෙනවා. වර්තන කෝණය අංශක 90ක් වෙනවා. ඒ යන අවස්ථාවේදී මෙන්න මේ පතන කෝණයට තමයි කියන්නේ අපි අවදි කෝණය කියලා. මෙන්න මේ පතන කෝණයට තමයි අවදි කෝණය කියලා කියන්නේ. හරිද? ඒතර මුලින්ම දැනන් ඉන්න ඕන තියරි එකක් විදිහට අවදි අවස්ථාවක් එළඹෙන්න නම් හැම වෙලේම කිරණයක් ගහනතර මාධ්‍යක ඉඳලා විරලතර මාධ්‍යකට යන්න ඕනේ. දැන් ඒගොල්ලෝ කියන දේ හරිද වැරදිද කියලා වාට චෙක් කරගන්න පුළුවන්. ගහනතර මාධ්‍යයක් කියන්නේ වේගය අඩු මාධ්‍යයක්, විරලතර මාධ්‍යයක් කියන්නේ වේගය වැඩි මාධ්‍යයක්. ඒගොල්ලෝ කියලා තියෙනවත් හරි. ඊට පස්සේ අපි සාමාන්‍ය ස්නෙල් නියමයේ මේකට ආදේශ කරනවා. අපි දන්නවා කිරණය යන්නේ A සිට B ට නම් ස්නෙල් නියමයේ ආදේශ කරන්නේ මෙහෙමයි. වර්තනාංකය ලියනකොට සාපේක්ෂ වර්තනාංකය ලියන්නේ මෙහෙමයි. ආලෝක කිරණය යන දිශාව පටන් ගන්න ආලෝක කිරණ නැත්තම් පතන මාධ්‍ය ලියන්න ඕනේ හැම වෙලේම මෙතන. පතන මාධ්‍ය ලියන්න මේ වර්තනාංකය ලියන තැන උඩම දකුණු අත වම් අත පැත්තේ උඩම. ඊට පස්සේ වර්තන මාධ්‍ය ලියන්න මෙතන යටි. ඒක තමයි සාමාන්‍ය සිස්ටම් එක. ඇතරම කිව්වොත් ආලෝක කිරණය යනුව මේක ලියලා පුරුදු කෙනෙකුට දන්නවා ආලෝක කිරණය යන්නේ. එතකොට මෙන්න මේ ඩිරෙක්ෂන් එක. ඒතර ඒ දිශාවට ආලෝක කිරණ යනවා නම් ඒගොල්ලන්ගේ ප්‍රවේග ඇසුරෙන් ඕක ලියන්න පුළුවන් එක් එක් මාධ්‍යවල වර්තනාංක ලියන්න පුළුවන් ප්‍රවේග ඇසුරෙන්. අපි දන්නවා සාපේක්ෂ වර්තනාංක ලියන විදිය.
ඒ අනුව A මාධ්‍යයේදී ප්‍රවේගයේ බෙදීම B මාධ්‍යයේදී ප්‍රවේගය කියලා ලියන්න පුළුවන්. A මාධ්‍යයේදී ආලෝකයේ වේගය බෙදීම B මාධ්‍යයේදී ආලෝකයේ වේගය. ඒතර මෙන්න A සිට B ට ආලෝක කිරණයක් යනකොට මාධ්‍ය දෙකේ වේගය ඇසුරින් වර්තනාංකය ලියන විදිය. දැන් ඊළඟට අපි කරන්නේ මේකට ස්නෙල් නියමය ආදේශ කරනවා. මම දැන් කරන්නේ ස්නෙල් ආදේශ කරනවා. ස්නෙල් ආදේශයේදී අපි දන්නවා දැන් යන්නේ A සිට B ට. ඒ නිසා ANB සමානයි sin i බෙදීම sin r. දැන් මේකේ sin i නෙමෙයි sin c බෙදීම sin r. sin r කියන අංශක 90යි. ඒතර ආදාන මෙතන උත්තරේ 1යි. ඒ අනුව අපිට සම්බන්ධතාවය හම්බෙන්නේ ANB සමානයි sin c කියලා. බලන්න අර ඕගොල්ලෝ කටපාඩමේ ව්‍යුත්පන්න කරන එකට වඩා සෑහෙන වෙනස් උත්තරයක් හම්බුනේ. ඒතර මේ තියෙන තියරි වලින් ගියාම යන විදිය. ඒතර කොයි වෙලාවකවත් අර කටපාඩම් කරන එක මතක තියාගත්තොත් සමහර ගණන් වරදිනවා. ඒකයි ආලෝකය අමාරුයි කියන්නේ. එහෙම නැතුව තියරි වලින් යනවා නම් ආලෝකය අමාරු වෙන්නේ නැහැ. හරි. දැන් තියෙන්නේ වාට දැන් අපිට ANB ලියන්න පුළුවන් VA බෙදීම VB කියලා. VA වල උත්තරේ දීලා තියෙනවා 2 වැඩි කිරීම 18යි. බෙදීම 2.4 වැඩි කිරීම 18යි. 18යි. සමානයි sin c. අපිට උමනා වෙලා තියෙන්නේ මේකේ අවදි කෝණය හොයාගන්න. නම් 18ට 10ට කැන්සල් වෙනවා. මේක දෙකෙන් බෙදුවහම 1.2යි. ඒතර බලන්න 1 බෙදීම 1.2යි. නේ 1 බෙදීම 1.2 සමානයි sin c. තවදුරටත් මේක සුළු කරන්න පුළුවන්. අපිට 1.2 කියන එක ලියන්න පුළුවන් 12 බෙදීම 10යි කියලානේ. 12 බෙදීම 10යි. 12 බෙදීම 10 10 යන උඩට ඒ නිසා උත්තරයක් හම්බ වෙනවා 10 බෙදීම 12 සමානයි sin c. එතනින් 5 බෙදීම 6 සමානයි sin c. එතනින් උත්තරේ sin inverse කියලා 5 බෙදීම 6ක් කියලා හම්බ වෙනවා. ඒ නිසා ආන්සර් එක නිවැරදිව ගන්න පුළුවන් උත්තරේ 2. හරිද? මම මේ කරේ සම්පූර්ණ තියරි ඇසුරින්ම හදාගෙන ගිය එක. n සමාන 1ට sin c කිව්වම n කියන්නේ කවුද කියලා ඔයගලන්ටත් අවබෝධයක් නැහැ. ඊට වඩා හරිම සරලයි මේක තියරි ඇසුරින් හදාගෙන ගියා නම්. හරි. එයන ආන්සර් එක වෙන්නේ ආන්සර් එක 2. අපි එමු ඊළඟ ගානට. බාන ඊළඟ ගාන මීටර් 10ක් දිග ඇදි තන්තුවක් ප්‍රභවයක් සමග අනුනාද වන්නේ පුඩු 5ක් ඇතිවන පරිදිය. තන්තුව තුළ තරංග ප්‍රවේගය 25 ms ශ්‍රේණිය කළු තන්තුවට යොදා ඇති ආතතිය පළමු වගයෙන් 4න් එකක් කර නැවත එම ප්‍රභවය සමග අනුනාද වීමට සැලැස්සූ විට එහි ඇතිවන පුඩු සංඛ්‍යාව අපි කලින් 0.99 පේපර් එකේදී මේ ජාති ගණක් කතා කරා. දන්නවා V සමාන F ලැම්ඩා ඇදුණු තන්තුවක තීරයක් තරංග වේගය ලියන්න පුළුවන් ක්‍රම. V සමාන F ලැම්ඩා පොදු ඕනම තරංගයකට ඇදුණු තන්තුවක තීරයක් තරංග වේගය ලියනදී V සමානයි T බෙදීමෙන් වල මූලය. T කියන්නේ තන්තුවේ ආතතිය, M කියන්නේ රේඛීය ඝනත්වය. අපි එහෙම නැත්නම් අපිට කියනවා ඒකක දිගක ස්කන්ධය කියලා. ඊට පස්සේ මේ ඕනම එකක් මම V වෙනකොට දැන් F ලැම්ඩා ආදේශ කරගන්නවා. F ලැම්ඩා සමානයි T බෙදීමෙන් වල මූලය. දැන් මේ ව්‍යුත්පන්න කිරීම ඔළුවේ තියෙන්න ඕනේ. අනෝ 1ට ලැම්ඩා T බෙදීමෙන් වල මූලය. මේක තමයි සාමාන්‍ය ඇදුණු තන්තුවක කිසියම් තානයකට අදාළ සංඛ්‍යාත හොයාගන්න විදිය. ඒතර දැන් මේකේ කියනවා මෙන්න මේ මීටර් 10ක් දිග ඇති තන්තුව ප්‍රභවයක් සමග කිසියම් ප්‍රභවයක් කියලා කියන සංඛ්‍යාතය ජෙනරේට් කරන තැනක්. ඒතර ඒ වගේ සංඛ්‍යාතයක් හදන තැනක් එක්ක අනුනාද වෙන්නේ පුඩු 5ක් ඇතිවල. අපි දන්නවා පුඩු 5ක් කිව්වහම දැන් මේක සරල වැන්දොත් මෙන්න මේ වගේ ස්වරූපයක්නේ පුඩු 5ක් කියන්නේ. ඒතර මේ කම්බියේ දිග නැත්නම් තන්තුවේ දිග මීටර 10යි. ඒකේ පුඩු 5ක් තියෙනවා. හරිද? ඒතර මෙයාගේ අපිට ලියා ගන්න පුළුවන් ලැම්ඩා තරංගායාමය. තරංගායාමය කොහොමද ලියන්නේ? 2L බෙදන්න ඕනේ පුඩු සංඛ්‍යාව 1 2 3 4යි 5යි. ඒ නිසා බෙදන්න ඕනේ 5යි. ඔක තමයි යාගේ තරංගායාමය ලියන සිස්ටම් එක. ඒතර දැන් ඔයාලට හදා ගන්න පුළුවන් මේකට අදාළව ඒගොල්ලෝ කියනවා තන්තුවට යොදා ඇති ආතතිය පළමු අගයෙන් මෙන්න මේ ආරම්භයේ තිබිච්ච අගයෙන් 4න් එකක් කර නැවත ප්‍රභවය සමග අනුනාද වෙන්න තියෙනවා. නැවත ප්‍රභවය සමග අනුනාද වෙන්න තියෙනවා කියන්නේ අවස්ථා දෙකේදී ඉස්සෙල්ල තන්තු ආතතිය T වෙලාවටයි දැන් T 4න් එකනේ. ඒ කියන්නේ T බෙදීම 4ක් වෙන අවස්ථාවනේ. ඒතර මේ දෙකේදීම එකම ප්‍රභවය ගන්නවා කියන සංඛ්‍යාත දෙක සමානයි. අහන්නේ අලුත් පුඩු සංඛ්‍යාව. නේද? අපි දන්නවා මේ පොදු සමීකරණය ඇතුලේ F සමානයි 1ට ලැම්ඩා T බෙදීම M වල මූලය මම මේකට ආදේශ කරොත් පොදු සමීකරණයක් විතර අපි දන්නවා ව්‍යුත්පන්න කරගන්නේ 2L බෙදීම N. බෙදීම N කියන උඩට. ඒතර මේක තමයි සමීකරණය. මේ N වලින් කියවෙන හැම වෙලේ පුඩු සංඛ්‍යාව.
මේ ඉස්සෙල්ලා කියපු ගානේ පොඩු 5යි ඒ නිසා තමයි මෙතනට 5 කියන එක ආදේශ වෙන්නේ. හරිද? ඒතර මම මේකේ t කියන ආතතියට අනුරූපව මේක ආදේශ කරොත් f සමානයි උත්තරයක් හම්බ වෙනවා 2l බෙදීම 5. බෙදීම 5 කියන එක මෙන්න මේ උඩට යනවා. ඒ පොඩු සංඛ්‍යාව t බෙදීමෙන් වල මූලය. හරිද? ඊට පස්සේ දැන් එකම ප්‍රභවය පාවිච්චි කරන්නේ. එහෙනම් සංඛ්‍යාතය තාමත් සමානයි. ඒතර එයාගේ තරංගායම ලියති 2l හැමෝටම ලියවෙනවා. බෙදීම n පුඩු සංඛ්‍යාව තමයි දැන් අපිට ඕනේ. හැබැයි දැන් ආතතිය t බෙදීම 4යි. ඉස්සෙල්ලා වගේ නෙමෙයි දැන් ආතතිය t බෙදීම 4යි. බෙදීමෙන් එකම තන්තුව නිසා m වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දැන් සමීකරණ දෙකක් ආවා 1 සහ 2 කියලා. ඔයාලට පුළුවන් මේ සමීකරණ දෙක විසඳලා නිකම්ම හොයන්න. ඒ කියන්නේ මේ එකේ ඇත්තටම 25 ms ඍණ 1 කියලා වේගයක් දීලා තියෙන ඒක අවශ්‍ය වෙන්නේ නැහැ ගන්න හදන්න. මේ සමීකරණ දෙක සමාන කරා නම් නිකම්ම උත්තරය හම්බ වෙනවා. n වලගේ හදා ගන්න පුළුවන් නේ. පළවෙනි සමීකරණය සමාන කරනවා දෙවෙනි සමීකරණය. මොකද එකම ප්‍රභවය නිසා සංඛ්‍යාත සමානයි. ඒකෙදි අපිට පේනවා MCQ වල නිසා මේවා ලියන්න අවශ්‍ය නැහැ. නමුත් කාට හරි මුලින් පුරුදු නැති කෙනෙක්ට ගාන හදලා පෙන්නන්නම්. 5 බෙදීම 2l t බෙදීම m වල මූලය සමානයි n බෙදීම 2l t බෙදීම 4 m වල මූලය. ඒක පේනවාට 2l මේ l වල අගේ 10 කියලා දුන්නා. නමුත් ඒකවත් ගන්නට ඕන වෙන්නේ නෑ. මේක නිකන් සුළු කරන්න. එතකොට පුඩු වල අගේ හම්බෙයි. පුඩු වල අගේ හම්බෙන්නේ පුඩු 10ක් කියලා. යනවා ආන්සර් එක 5. එන්න ඊළඟ ගන්නට එන්න තන්තුවක් තීරයක් කම්පනවල සංඛ්‍යාත 150කින් වැඩි කිරීම පිණිස එහි ආතතිය වැඩි කළ යුතු ප්‍රතිශතය කුමක්ද කියලා අහනවා. තීරයක් කම්පනවල සංඛ්‍යාත අපි කලින් කතා කරපු අවස්ථාවමනේ f සමානයි 1ට ලැම්ඩා t බෙදීම m වල මූලය. ඊට පස්සේ ඒකේ කියන්නේ තීරයක් කම්පනවල සංඛ්‍යාතය 150කින් වැඩි කරන ආතතිය සම්බන්ධය. ඒතර අපි දන්නවා ආතතියත් එක්ක මෙයාගේ තියෙන සම්බන්ධය f අනුලෝම සමානුපාතිකයි මූල t. දැන් මූල කියන්නේ භාගවෙනි බලය. ඒ කියන්නේ t half. t වල භාගවෙනි බලය. ඒතර ඕක තමයි සම්බන්ධතාවය. ඒතර මේක තමයි මුලින්ම එයාට හම්බෙන සම්බන්ධතාවය සංඛ්‍යාතයේ කිසියම් අවස්ථාවක එයාගේ තන්තුවේ ආතතියත් එක්ක දරන සම්බන්ධය. දැන් ඊළඟට කියනවා එයාගේ අහන්නේ ආතතිය වැඩි කරන්න ඕනේ ප්‍රතිශතයේ සංඛ්‍යාතයේ 150කින් වැඩි කරනවා. සංඛ්‍යාතයේ 150කින් වැඩි කරනවා. සංඛ්‍යාතයේ 150කින් කියන ආරම්භයේ තිබිච්ච එක මේක ඒකට 150කින් වැඩි වෙන්න ඕනේ. 150කින් සංඛ්‍යාත වැඩි වෙනවා කියන්නේ මේ සංඛ්‍යාතයේ 150 බලන්න. ඔන්න 150 මේ විදිහට බලුවා. ඒකට අර ආරම්භක සංඛ්‍යාත එකතු කරා. හරිද? දැන් ඒකත් එක්ක තමයි අනුලෝම සමානුපාතික වෙන්නේ t half. t half. ඒතර t කියලා කියන්නේ තන්තුවේ ආතතිය. දැන් ඒකේ අහන්නේ ආතතිය වැඩි කළ යුතු ප්‍රතිශතයනේ. එහෙනම් මේ ආතතිය ඒකත් එක්ක නව ආතතියක් එන්න ඕනේ x කියලා අපි හිතමු. ඒකේ වැඩි කළ යුතු ප්‍රතිශතය ඒ අනුව ඒක ආරම්භක ආතතිය සමග සම්බන්ධතාවය ඕක. හරිද? ඒතර ඒක මුළු ආතතියේ තියෙන අපි දන්නවා භාගවෙනි බලය. හරිද? දැන් සමීකරණ දෙකක් ඇවිල්ලා ඉවරයි 1 සහ 2 කියලා. ඔයාලට අනුලෝම සමානුපාතිකත්ව වලින් මම දීලා තියෙන නිසා මේ දෙක බෙදුවා නම් වැඩේ හරි. බෙදලා උත්තරේ ගන්නයි තියෙන්නේ. x යුක්ත කරන්න. x යුක්ත කරපුවම ආන්සර් එක හම්බෙයි. මොකද t කැපිලා යනවා f කැපිලා යනවා. පොදු පද නිසා අයින් කරන්න පුළුවන්. ඊට නිකම්ම ඔයාලට හම්බෙනවා ආන්සර් එක x සඳහා x වල උත්තරේ එනවා 125ක් කියලා. 125යි. 125යි. ආන්සර් එක 4. යමු ඊළඟ ගානට. රූපයේ දැක්වෙන්නේ වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරයයි. පහත දැක්වෙන්නේ කුමන ප්‍රකාශ සත්‍යද කියලා අහනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා අහනවා මොන ප්‍රකාශද සත්‍ය කියලා. හරිද? ප්‍රවේගය කාලය දීලා තියෙන ප්‍රස්ථාරය මෙන්න මේ හැඩයට අරන් තියෙන්නේ. මෙතන ලකුණු කරලා තියෙනවා A, මේ හරිය ලකුණු කරලා තියෙනවා B, මෙතන ලකුණු කරලා තියෙනවා C. ටිකක් උඩට වගේ වෙන C කියලා ලකුණු කරලා තියෙනවා. හරි. අහන බලන්න උත්තර දිහා බලන්න වෙනවා අනිවාර්යයෙන්. පළවෙනි උත්තරේ තියෙනවා B හිදී ත්වරණය ශුන්‍යයි කියලා තියෙනවා. අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් හම්බෙන්නේ ත්වරණය. ඉතින් මේක බැලුව බැලමට තේරෙනවා අනුක්‍රමණයක් සහිත කොටසක ඉන්නේ. නම් මෙතන ත්වරණය ශුන්‍ය වෙන්නේ නැහැ.
ඊට පස්සේ බීහිදී වස්තුව චලිත දිශාවට ත්වරණය වේ කියලා තියෙනවා. ඒක චලිත දිශාවට ත්වරණයක් නෙමෙයි වෙන්නේ. ඕගොල්ලෝ දැනන් ඉන්න ඕනේ මෙච්චරයි. ප්‍රවේග කාල ප්‍රසාරයක සාමාන්‍යයෙන් අපි සලකනවා මෙන්න මේ ධන පැත්තේ ඇඳෙන ඒවා. ඒ කියන්නේ ප්‍රවේගීය ධන, කාලීය ධන පැත්තේ ඇඳෙන සියලුම ප්‍රසාරවල තේරුම සලකනු ලබන දිශාවට. ප්‍රවේග කාල ප්‍රසාරයක ප්‍රවේගයේ ඍණ පැත්තේ මෙන්න මේ පැත්තේ ඇඳෙන ඒවා සියලුම ඒවායේ තේරුම තමයි සලකන ලබන දිශාවට විරුද්ධ දිශාව. එහෙනම් මේකේ තියෙන කවුරු හිටියත් මේ ප්‍රසාර කැලේ තුලින් කවුරු හිටියත් සලකන ලබන දිශාවට. හැබැයි ගැටලුව තියෙන්නේ මේකේ අනුක්‍රමණයේ ඍණ. මොකද හේතුව මහා කෝණයක් හදන අනුක්‍රමණයේ ඍණ. අනුක්‍රමණයේ ඍණ කියන්නේ එහෙනම් මෙයා ත්වරණයක් නෙමෙයි තියෙන්නේ මන්දනයක් වෙන්න ඕනේ. ඒ නිසා B දෙක වැරදි. 3 බලන්න බීහිදී වස්තුව චලිත දිශාවට මන්දනය වෙයි. චලිත දිශාව කියන එක හරි. ඇයි ඒ ධන පැත්තේ තියෙන නිසා. මන්දනය කියන එක හරි ඍණ අනුක්‍රමණය නිසා. ඒ නිසා අංශයක 3 විය යුතුයි. එතන දැනන් ඉන්නවා තියරි එක මෙච්චරයි එක පාර කියන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රවේග කාල ප්‍රසාරක මේ පැත්තේ අඳින ඕනම හැඩයක තේරුම සලකන ලබන දිශාවට. ප්‍රවේග කාල ප්‍රසාරක මේ පැත්තේ අඳින ඕනම එකක තේරුම සලකන ලබන දිශාවට විරුද්ධ දිශාව. එන්න අවසාන MCQ එකට. අවසාන MCQ එකට එන්න. රූපේ වෙන්න ඇත්තේ අංශක විස්ථාපන කාල ප්‍රසාරය සම්බන්ධ කවරක් සත්‍ය වේද කියලා අහනවා. ඒකෙත් ස්ටේට්මන්ට් ටික කියවන්න වෙනවා. විස්ථාපන කාල ප්‍රසාරයක් මේ වගේ දීලා තියෙන්නේ. හරිද? එක තියෙනවා අංශුව කිසියම් ප්‍රවේගයකින් චලිතය ආරම්භ කර මන්දනය වී අවසානයේ නිශ්චල වෙනවලු. මුලින්ම නිශ්චලතාවය. අපි දන්නවා විස්ථාපන කාල ප්‍රසාරයක නිශ්චලතාවය නියෝජනය කරන්නේ හැම වෙලේම කාලය සමග විස්ථාපනය නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ කාලය සමග විස්ථාපනය නැති වෙනවා කියන්නේ අනිවාර්යයෙන් මෙන්න මේ කොටස. ඒ කියන්නේ හැම වෙලේම විස්ථාපන කාල වක්‍රයක නිශ්චලතාවය නියෝජනය කරන්නේ x අක්ෂයට සමාන්තර සරල රේඛාවකින්. x අක්ෂයට සමාන්තරව තැනක් ඉන්නවා නම් එතනින් තමයි නිශ්චලතාවය නියෝජනය කරන්නේ. එහෙනම් මේ ප්‍රසාරයේ අවසාන කොටස එහෙම එකක් තියෙනවා. හැබැයි එතනින් අපිට ඔක්කොම හරිද කියලා කියන්න බෑ. ඊට පස්සේ කියනවා අංශුව කිසියම් ප්‍රවේගයකින් චලිතය ආරම්භ කරනවා. එහෙනම් ඕනම වෙලාවක චලිතය ආරම්භක තැන අධ්‍යයනය කරන්න නම් කාලයේ මුල් හරියට එන්න ඕනේ. එහෙනම් මෙතනදී පටන් ගන්න තියෙනවා කාලයේ බිඳුවේදී ප්‍රසාරයට වාට පේනවාද අනුක්‍රමණයක් සහිතව දීලා තියෙනවා. ඔයගලන්ට බලන්න පුළුවන් පේපර් එකේ තියෙන එකත් අනුක්‍රමණයක් සහිතව තියෙන්නේ. අපි දන්නවා විස්ථාපන කාල ප්‍රසාරයක අනුක්‍රමණයෙන් හම්බෙන ප්‍රවේගය. එහෙනම් අනුක්‍රමණයක් ආරම්භයේ තියෙනවා කියන්නේ එහෙනම් ආයත අනිවාර්ය ප්‍රවේගයක් තියෙන්න ඕනේ. එහෙනම් ඒ ස්ටේට්මන්ට් කොටසත් හරි. ඊළඟට තියෙනවා චලිතය ආරම්භ කර මන්දනය වී අවසානයේ නිශ්චල වෙනවා. මන්දනය වී අවසානයේ නිශ්චල වෙනවා. ඒතර මෙතන නිශ්චලතාවය මෙතන ආරම්භක ප්‍රවේගයක් සහිතව තියෙනවා. එහෙනම් මේකේ වාට පේනවා ක්‍රමයෙන් මොකද වෙන්නේ කියලා. මම මේකේ ස්පර්ශක ඇඳුට ඔයා දන්නවා වක්‍රයක් අධ්‍යයනය කරන්න අඩුම තරම ස්පර්ශක දෙකක්වත් ගහලා බලන්න ඕන. ඒතර ඊට පස්සේ ප්‍රසාරය කියවන්න පටන් ගන්න කාලයේ ආරම්භක හරියෙන්. ඒතර ඔයාලට පේනවා මේ ස්පර්ශකයට වඩා මේ ස්පර්ශකයේ බෑවුම වැඩි. ඒ කියන්නේ මේකට වඩා මේකේ අනුක්‍රමණය වැඩි. මම මේකට x කියලා කිව්වොත් මේක y කියලා කිව්වොත් x වල අනුක්‍රමණය අඩුයි y වල අනුක්‍රමණය වැඩි. හරිද? ඒතර x වල අනුක්‍රමණය වැඩි. මොකද හේතුව මෙයාගේ බෑවුම වැඩි, මෙයාගේ බෑවුම අඩුයිනේ. බෑවුම අඩු වෙලානේ නිශ්චලතාවයට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් x වල අනුක්‍රමණය වැඩි y වල අනුක්‍රමණය අඩුයි. එහෙනම් y වල අනුක්‍රමණය අඩුයි කියන එකේ තේරුම ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වෙලා නිශ්චල වෙලා. එහෙනම් මන්දනයක් තමයි කියන්නේ. ඒ නිසා ඔය පළවෙනි එකෙන්ම ඒක හරියනවා. එනවා ආන්සර් එක 1. පළවෙනි එකෙන් මේක හරියනවා. හරි. එන්න එහා පැත්තේ තියෙන ස්ට්‍රක්චර්ඩ් එකට රාරකේ බලන්න MCQ ලකුණු 10න් කීයක් තියෙනවද කියලා. එන්න ස්ට්‍රක්චර්ඩ් එකට තිරස්තලයක් මත වස්තුවක් තබා එය මත බාහිර තිරස් බලයක් යොදනවලු. තිරස්තලයක් මත වස්තුවක් තබා එය මත බාහිර තිරස්. ඒතර හැම එකම නිවැරදිව කියලා තියෙනවා. තිරස්තලයක් මත මේකත් තිරස්. ඒකේ තේරුම තමයි මේ තලයට මේ බලය සමාන්තරයි. බලේ ක්‍රියා රේඛාව සමාන්තරයි. 1 රෝම ඉලක්කම් 1 බලයේ විශාලත්වයේ ශුන්‍යයේ සිට මෙන්න මේ බලයේ විශාලත්වයේ ශුන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි කරන විට වස්තුවේ චලිත ස්වභාවය පැහැදිලි කරන්න කියලා තියෙනවා. ශුන්‍යයේ සිට වැඩි කරනකොට බලයේ චලිත ස්වභාවය මේක පැහැදිලිව පේනවා. මේක තියලා තියෙන්නේ තලය එක්ක සාපේක්ෂව බැලුවාම මේ බලයේ ක්‍රමයෙන් වැඩි කරනකොට ඔයගොල්ලෝ දන්නවා ඒක ඝර්ෂණය ඔලුවට එන්න ඕනේ. ඒතර බලය ආරම්භයේ ශුන්‍යයි. ඒතර චලිතයේ බිඳුව. ඒ කියන්නේ මෙයා නිශ්චලයි. ඊට පස්සේ බලයේ ක්‍රමයෙන් වැඩි කරනකොට කිසියම් අවස්ථාවක් දක්වා වස්තුව චලිත වෙන්නේ නැහැ. අපි ඒකට කියන සීමාකාරී අවස්ථාව කියලානේ.
නිසා කිසියම් බලයක අගයක් දක්වා වැඩි වෙන තුරු වස්තුව නිශ්චලයි. ඊට පස්සේ ඒ බලයට වඩා ඒ නිශ්චිත සීමාව පෙන්නට පස්සේ වස්තුව චලිත වෙන්න පටන් ගන්නවා. එතකොට බලය වැඩි වෙන්න ඔයා දන්නා F සමාන m මේ වස්තුවේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැති නිසා මෙයා නියත නිසා වස්තුවේ මත යෙදෙන බාහිර බලය වැඩි වෙන්න ත්වරණය වැඩි වෙන්නත් ඕන. ඔන්න ඕක කියවෙන උත්තරයක් තිබ්බනම් හරි මෙන්න මෙහෙම ලකුණු දෙන්න පුළුවන් මේ උත්තරේ තියෙනවා නම් බාහිර බලයේ විශාලත්වය යම් නිශ්චිත අගයක් දක්වා වැඩිවන තුරු වස්තුව නිශ්චල වේ. එම අගයට වඩා බලය වැඩි කරන විට ක්‍රමයෙන් වැඩිවන ත්වරණයකින් වස්තුව චලිත වේ. හරි. එහෙම තිබ්බනම් ඒක හරි. ඊට පස්සේ බලන්න දෙවෙනි රෝම ඉලක්කම් 2 බාහිර බලයේ විශාලත්වය සමග ඝර්ෂණ බලයේ විශාලත්වය විචලනය වන ආකාරය ප්‍රස්ථාරයේ දක්වන්න තියෙනවා. ඒක හරි ලේසි. ඝර්ෂණ බලය පාඩම අපි කතා කරනකොට මේ ප්‍රස්ථාරය කතා කරනවා. එතකොට මෙතන තියෙන්නේ බාහිර බලය නැත්නම් යොදන බලය. ඒගොල්ලෝ දීලා තියෙන අක්ෂ බාහිර බලය. ඊට පස්සේ මෙතනට තමයි ඝර්ෂණ බලය දීලා තියෙන්නේ. ඝර්ෂණ බලය. ඒතර ප්‍රස්ථාරයේ ස්වභාවය අපි අර පැහැදිලි කරා වගේම කිසියම් බලයක් දක්වා ඒ වස්තුව නිශ්චලතාවයේ තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ ප්‍රස්ථාරය ඇවිල්ලා ඊට පස්සේ මේ කොටස නියත වෙනවා. මෙන්න මේ ලක්ෂයට අපි මේ ලක්ෂ හඳුන්වන්න අවශ්‍ය නැහැ. නමුත් මෙතනදී මම පොඩ්ඩක් මතක් කරන්නම්. බාහිර යොදන බලය නැත්නම් යොදන බාහිරය එහෙම නැත්නම් බාහිර බලය ක්‍රමයෙන් වැඩි කරනකොට ඝර්ෂණ බලය ක්‍රමයෙන් වැඩි වෙලා කිසියම් ලක්ෂයක් දක්වා එනවා. කිසියම් ස්ථාවර බලයක් දක්වා එනවා. ආවට පස්සේ යොදන බලය තවදුරටත් වැඩි කරනකොට ඔයාලට පේනවා ඝර්ෂණ බලය නියතයි. ඉස්සෙල්ලා වැඩි වෙනවා දැන් නියත වෙනවා. ඝර්ෂණ බලය නියත වෙනවා. හරිද? මෙන්න මේ නියත ඝර්ෂණ බලය තියෙනකොට වස්තුව චලිත වෙනවා. අපි ඒ නිසා මේ ඝර්ෂණයට කිව්වා ගතික ඝර්ෂණය කියලා. ඒතර මේ කොටසේදී යොදන බලය වැඩි වෙනකොට ඝර්ෂණ බලය වැඩි වෙනවා. හැබැයි වස්තුව නිශ්චලයි. අපි ඒකට කියනවා ස්ථිතික අවස්ථාවේ තියෙන්නේ කියලා. නිශ්චල අවස්ථාවේ තියෙන්නේ. ඒතර නිශ්චල අවස්ථාවේ තියෙන ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණය කියලා හඳුන්වනවා. ඒතර ඒකේ තියෙන විශේෂත්වය තමයි අපි යොදන බලය ප්‍රමාණයම හරියටම ඝර්ෂණ බලයට සමානයි. උදාහරණයක් විදිහට යොදන්නේ නිව්ටන් 5 නම් ඝර්ෂණයත් නිව්ටන් 5යි. යොදන්නේ නිව්ටන් 10 නම් ඝර්ෂණයත් නිව්ටන් 10යි. ඒකේ සීමාකාරී අවස්ථාව දක්වා ඔය විදිහට යොදන බලය හරියටම ඝර්ෂණ බලයට සමාන වෙනවා. අපි ඒ නිසා ඔකට කියනවා ඝර්ෂණ බලය කියන්නේ ස්වයං සීරුමාරු බලයක් කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේ ඝර්ෂණ බලයද මෙන්න මේ යොදන බලයට දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මෙතන යොදන බලය නිව්ටන් 15යි කියලා. එනවා මෙතනත් ඝර්ෂණය තාමත් නිව්ටන් 15යි. හැබැයි ඊට වඩා 15ට වඩා දශමයක් හරි වැඩි කරපු ගමන් යොදන බලයට පස්සේ ඝර්ෂණ බලය වැඩි වෙන්නේ නැහැ. නියතාගයක තමයි ඉන්නේ. පොඩ්ඩක් ඝර්ෂණ බලය අඩු වෙලා ඊට වඩා නියතාගයක තමයි හැම වෙලේම තියෙන්නේ. ඒ කියන්නේ කොච්චර ඝර්ෂණ බලය වැඩි කරත් යොදන බලය කොච්චර වැඩි කරත් ඝර්ෂණ බලය නියතාගයක තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේ පොයින්ට් එක මෙන්න මේ 15 කියන අගය මේ උදාහරණයක් මම මේ කතා කරේ. ඒතර මෙන්න මේ අගයට අපි කියනවා සීමාකාරී අවස්ථාව. නැත්නම් සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියනවා. මොකද සීමාකාරී ඝර්ෂණ බලය ඉන්න කෙනාට තවදුරටත් යොදන බලය දශමකින් හරි වැඩි කරොත් එයා එනවා ගතික ඝර්ෂණ අවස්ථාව. කියන වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? නිසා ප්‍රස්ථාරයේ විදිහට ඇඳලා තිබ්බනම් හරි මේ සංඛ්‍යා ඉලක්කම් මුකුත් ලකුණු කරන්න අවශ්‍ය නැහැ. හැඩේ තිබ්බනම් ඇති. ඊට පස්සේ තුන්වෙනි ගානට එන්න රෝම ඉලක්කම් 3 පෘෂ්ඨය සහ වස්තුව අතරේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ අර්ථ දක්වන්න කියලා තියෙනවා. ස්ථිතික ඝර්ෂණ සංගුණකය මුලින්ම තේරුම් ගන්න අපේ ප්‍රස්ථාරය දැන් ආයි මම ප්‍රස්ථාරය ඇඳලා මේ තියෙන්නේ බාහිර බලය නැත්නම් යොදන බලය මේ තියෙන්නේ ඝර්ෂණ බලය. ප්‍රස්ථාරය. එතකොට ඕකේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය දැන් අපි දන්නවා ඝර්ෂණය සම්බන්ධ කරගත්ත සමීකරණය F සමානයි μ වාරයක් R. හරිද? ඒතර ඒකේ ඔය F සමානයි μ වාරයක් R අවස්ථා දෙකකට යොදනවා. ඒ කියන්නේ වස්තුව නිශ්චල වෙලාවටත් ඝර්ෂණයක් තියෙනවනේ. වස්තුව චලිත වෙන වෙලාවටත් තියෙනවා. නිසා නිශ්චල වෙලාවට අපි ඕක ලියන්නේ Fs සමානයි μsR කියලා. මේක අවබෝධ කරගන්න චලිත වෙන වෙලාවට අපි දන්නවා මේක අපි එතකොට තියෙන ගතික ඝර්ෂණයක් අපි ඒකට කියනවා කයිනටික් එකක් තියෙන. ඒ නිසා Fk සමානයි μkr. එතකොට ඝර්ෂණය
ගතික ඝර්ෂණ බලය. මේ Fk කියන්නේ ගතික ඝර්ෂණ බලය. මෙන්න මෙතන තියෙන අගය. Fs කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන අගය. ඒතර ඇත්තටම Fs සමාන μsr වලින් හම්බ වෙන්නේ මෙහි තියෙන ඝර්ෂණයක් නෙමෙයි හරියටම හම්බ වෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. ඒතර ඒක තේරෙන්න ඕනේ. මෙන්න මෙතන පොයින්ට් එකේ ඝර්ෂණය තමයි Fs සමානයි μsr වලින් හම්බ වෙන්නේ. ඒතර මෙතන ඝර්ෂණය තමයි Fk සමානයි μkr වලින් හම්බ වෙන්නේ. ඒක වෙන් කරලා පැහැදිලි කරලා තියෙන්න ඕනේ. පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. හරි. ඒතර දැන් වාගෙන් අහන්නේ මෙන්න මේ ඝර්ෂණ සංගුණකය. මේ ඝර්ෂණ සංගුණ ප්‍රශ්නය අතර පවතින ස්ථිතික ඝර්ෂණ සංගුණකය. එහෙනම් මට පුළුවන් මේ μs එක උක්ත කරගන්න. එතකොට හම්බ වෙනවා Fs බෙදීම r. මේක කටපාඩම් කරන්න දෙයක් නැහැ. සමීකරණය මතක ගන්න. නිකම්ම අර්ථ දැක්වීම හදන්න පුළුවන්. හරි. ඒතර අපි කියන්නේ අනුපාතයකදී අනුපාතයක් අර දක්වනවා අපි දන්නා යට තියෙන පදයට යන්න දීලා යට දක්වන්නේ. එනවා මේකට කියනවා අපි සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය වස්සෝ මත බලපාන අභිලම්බ ප්‍රතික්‍රියාවට දරන අනුපාතය තමයි කියන්නේ සීමාකාරී ඝර්ෂණ සංගුණකේ නැත්නම් ස්ථිතික ඝර්ෂණ සංගුණකේ කියලා. හරිද? එහෙම ලියලා තියෙන්න ඕනේ. සීමාකාරී ඝර්ෂණ බලය වස්තුව මත බලපාන අභිලම්බ ප්‍රතික්‍රියාවට අපි පැහැදිලි කරලා තියෙනවා වස්තුව මත බලපාන ඒවා තියෙනවා පෘෂ්ඨය මත බලපාන එක තියෙනවා. ඒතර මෙතෙන්ට ගන්නේ වස්තුව මත බලපාන එක. වස්තුව මත බලපාන අභිලම්බ ප්‍රතික්‍රියාවට දරන අනුපාතය අර දැක්කනකොට අනුපාතය යටපදයට අයන්න අනිවාර්යෙන් එන්න ඕනේ. අනුපාතය සීමාකාරී ඝර්ෂණ සංගුණකේ නැත්තම් ස්ථිතික ඝර්ෂණ සංගුණකේ නම් වෙයි. හරි ඊළඟ 4 වෙනි කොටසට එන්න. ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ විශාලත්වයේ රඳාපවතින සාධක මොනවද කියලා අහනවා. අනිවාර්යෙන් ස්ථිතික ඝර්ෂණ සංගුණකය රඳාපවතින්නේ අපි දන්නවා දැන් මේ තියෙන පෘෂ්ඨය නම් ඊට පස්සේ පෘෂ්ඨය ස්පර්ශ වෙනවා වස්තුවේ පහළ පෘෂ්ඨය සමගනේ. ඒතර වස්තුවේ පහළ තියෙන පෘෂ්ඨයයි මෙන්න මේ තලයයි. තලයේ ස්වභාවයයි මත තමයි මේ ඝර්ෂණ සංගුණකය රඳාපවතින්නේ. කොච්චරකින් තල්ලු කරගන්න පුළුවන්ද කියන එක රඳාපවතින්නේ මේ තලයයි වස්තුවේ පහළ පෘෂ්ඨයයි අතර නැත්නම් ස්පර්ශ වන පෘෂ්ඨය අතර තියෙන ස්වභාවය මත. හරිද? ඒක ලියන්නේ යන උත්තරය තලය සහ වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය. තලය සහ වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය. සිම්පල් A කොටස ඉවරයි. ඊට පස්සේ නම් සිම්පල් B කොටසට ප්‍රස්සාරික ක්‍රමයක් භාවිතා කර පෘෂ්ඨ දෙකක් අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ සෙවීම සඳහා තිරස් මේස ලෑල්ලක් ලී කුට්ටියක් තන්තුවක් සහ විවිධ ස්කන්ධ සහිත තුලා පඩි කීපයක් ඔබට සපයා ඇත. අනිත් අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය උපකරණ යොදා ඔබ සකස් කරන ඇටෝම රූපය අඳින්නලු. ඒතකොට මේකේ දීලා තියෙන දේවල් එක්ක තමයි මේක හිතන්න තියෙන්නේ. තිරස් මේස ලෑල්ලක් දීලා තියෙනවා, ලී කුට්ටියක් දීලා තියෙනවා, තන්තුවක් දීලා තියෙනවා. ඒතකොට අපිට තේරෙන්නේ ඇයි මේකට තන්තුවක් දීලා තියෙන්නේ කියලා. ඊට පස්සේ පඩි දීලා තියෙනවා. ඒතර ඔයාලට තේරෙන්න ඕනේ මේ තන්තුව සම්බන්ධ කරගෙන මොකක් හරි පඩිවල සම්බන්ධයක් තියෙන්න ඕනේ. එහෙනම් අපිට කියනවා මේකේ දීලා නැති දේවලුත් අවශ්‍ය කරන ඒවා තිබුණොත් ඒවත් දාලා මේක අඳින්න කියලා. ඒතර අනිවාර්යෙන් අපිට තේරෙනවා මේ වගේ තිරස් ලෑල්ල මත සම්බන්ධ කරපු කප්පියක් මතින් සැහැල්ලු අවිතන තන්තුවක් යවලා අර වස්තුව මෙහෙම සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරලා ඊට පස්සේ අපි මේ තන්තුවට ආතතියක් දෙන්න මෙතනට සම්බන්ධ කරගන්නවා පඩි. හරිද? මේක උඩටත් පඩි වැඩි කරලා ඕනනම් අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි කරගන්න පුළුවන්. හරිද? ඒතර මේකේ මෙන්න මේ විදිහේ රූපයක් ඇඳලා තිබ්බනම් ඔයාලට ලකුණු ගන්න පුළුවන්. හරිද? තන්තුව නිසි ආකාරයෙන් සම්බන්ධ කරන්නේ කෙසේද කියලා අහනවා. ඒකේ වැදගත්ම දේ තමයි තන්තුව සම්බන්ධ කරන විදිය. ගොඩක් අයට මේක අමතක වෙනවා. කවුරු හරි මේක මෙහෙම සම්බන්ධයක් කරලා තිබුණා. මම වැරදි විදිහ අඳින්නම්. කවුරු හරි මෙන්න මෙහෙම තන්තුව සම්බන්ධ කරලා තිබුණොත් ඔයාලට තේරෙනවා. එතකොට මේ තිරස් පෘෂ්ඨය සමග තන්තුව තියෙන්නේ සමාන්තරව නෙමෙයි ආනත වෙලා. නෑ අනිවාර්යයෙන් මෙන්න මේ කාරණාව තියෙනවනේ මේක වැරදි මේක වෙන්න ඕනේ. එහෙනම් තිරස් ලෑල්ල නැත්නම් මේස ලෑල්ලයි තන්තුවයි එකිනෙකට සමාන්තර වෙන්න පරිදි අර ස්කන්ධයට මේක සම්බන්ධ කරන්න ඕනේ. අර වස්තුවට සම්බන්ධ කරන්න ඕනේ. ඒ නිසා ලියන්න මෙහෙම උත්තරය තන්තුව මේස ලෑල්ලට සමාන්තර විය යුතුය. තන්තුව මේස ලෑල්ලට සමාන්තර විය යුතුය. එතකොට එහෙම කරන්න හේතුව තමයි මේකේ චලිතය ආරම්භ කරනකොට
සීමාකාරී ඝර්ෂණ බලය තන්තුවේ ආතතියට සමාන කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ තන්තුවේ ආතතිය අපි T කියලා ගත්තොත් අපි දන්නවා වස්තුව ඇදෙන්නේ ඉස්සරහට. ඊළඟ ඝර්ෂණය තියෙන්නේ පෘෂ්ඨයේ දිගේ පිටිපස්සට. වස්තුව මත බලපාන ඝර්ෂණ බලය තියෙන්නේ. ඒතර මේකෙදී අපිට පුළුවන් වෙනවා මේ දෙන්න එකිනෙකට සමාන්තර නම් T සමානයි F කියලා ගන්න සීමාකාරී අවස්ථාවේ. චලිතය ආරම්භ කරන මොහොතේදී සීමාකාරී ඝර්ෂණ බලය හොයන්න වෙනකොට ඒතර ආරම්භක මොහොතේදී T සමානයි F කියලා ගන්න පුළුවන් නේ. හරිද? ඒ හින්දා තමයි තන්තුව මේ විදිහට තිරස් වෙන්න හදන්න ඕනේ. ඊළඟට බලන්න පරීක්ෂණය සිදු කරන ආකාරය කෙටියෙන් ලියන්න කියනවා. ඒක ඕගොල්ලෝ දන්නවා. ඔයාලට තියෙන්නේ මෙතන පඩි වලට යොදන ස්කන්ධයේ ක්‍රමයෙන් වැඩි කරන්න. මම පඩි වල ස්කන්ධය කැපිටල් M කියලා හිතන්නම්. වස්තු ස්කන්ධය not කියලා හිතන්නම්. මෙතන යොදන ස්කන්ධය මම M කියලා හිතන්නම්. හරිද? M කියලා හිතන්නම්. ඒතර මේ අදාළ විදිහට ඔයාට පුළුවන් මෙන්න මේ සම්බන්ධතාවය ලියන්න. ඒතර M බල ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කර කර අදාළ විදිහට බලන්න. මෙන්න මෙහෙම උත්තරේ ලියලා තියෙනවනේ බලන්න. වස්තුව මත එක් තුලා පඩියක් තබා මෙන්න වස්තුව ඒක මත එක් තුලා පඩියක් තබා තන්තුව පහළ කෙරවර තවත් තුලා පඩියක් යොදන්න. තන්තුවේ පහළ කෙලවර කියන්නේ මෙතනට එතන තවත් තුලා පඩියක් යොදන්න. වස්තුව චලිත වීමට ආසන්නතම අවස්ථාවේදී එළබෙන තෙක් වස්තුව චලිත වීමට ආසන්නතම අවස්ථාවට එළබෙන තෙක් පහළ කෙලවරට තුලා පඩි එකතු කරන්නේ. මෙන්න මෙතනට තමයි එකතු කරන්නේ. මෙහෙට නෙමෙයි එකතු කරන්නේ. එන්න චලිත වීම ආරම්භ කරන ආරම්භක ගැස්සීම සිදු කරන අවස්ථාව වෙනකම් මේකේ තුලා තැටිය මේ තුලා පඩි එකතු කරන්න ඕනේ මෙන්න මේ තන්තුවට සම්බන්ධ කෙලවරට. හරිද? ඒක ලියවිලා තිබ්බනම් හරි. ඊට පස්සේ කියනවා 4 මෙහිදී ඔබ විසින් මනිනු ලබන රාශීන් සඳහන් කර ඒවා අතර සම්බන්ධය දෙන්න කියලා තියෙනවා. මනිනු ලබන රාශීන් අපිට එකක් ඕන වෙනවා. මෙන්න මෙතෙන් තුලා තැටි ස්කන්ධය ඊට පස්සේ මෙතන යොදන ස්කන්ධය තුලා තැටි මේ පඩියේ ස්කන්ධය මෙතන පඩියේ ස්කන්ධය සහ වස්තු ස්කන්ධය. හරිද? ඒතර ඒ ටික තමයි ඕනේ වෙන්නේ. සම්බන්ධතාවය අහනවා. ඒතර අපි ගන්න මේකේ පරීක්ෂණයේ අරමුණ තියෙන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ සොයන. ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියන්නේ වස්තුව චලිත වන අවස්ථාවක නෙමෙයි තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඝර්ෂණ බලය සමග යොදන බලයේ විචලන ප්‍රස්ථාරය අපි ස්ථිතික ඝර්ෂණ සංගුණකය නැත්නම් ඝර්ෂණ බලය තිබුණේ මෙතන. එතෙන්දී වස්තුව නිශ්චලයි තවදුරටත්. ඒ නිසා මෙයාට මෙන්න මේ වස්තුව මත F සමාන m දැම්මොත් ත්වරණයක් නැහැ නේ ආරම්භයේදී. වස්තුවට F සමාන m දැම්මොත් ත්වරණයක් නැහැ. ඒ කියන්නේ හරියටම T සමාන වෙනවා මේ තන්තුවේ ආතති සමාන වෙනවා F ට ඝර්ෂණ බලයට. අර සීමාකාරී ඝර්ෂණ බලයට. මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ බලයට දැම්මම කියන්නේ Fs කියලා. හරිද? හැබැයි අපි දන්නවා අර කලින් වගේ මේ තිරස් මේස ලෑල්ලයි තන්තුවයි එකිනෙකට සමාන්තර නිසා ඒතර අපිට ගන්න පුළුවන් මේකේ බර සමානයි තන්තුවේ ආතතිය. අනිත් කාරණාව කොහොමත් මේක ත්වරණයක් නෑ. ඒ නිසා T ලියන්න පුළුවන් මේකේ බර කියලා. M වාරයක් G සමානයි F වාරයක් S ඝර්ෂණ බලය. දැන් මම කරන්නේ Fs එක හදා ගන්නවා. Mg වාරයක් සමාන Fs කියලා කියන්නේ mu S වාරයක් R. අභිලම්බ ප්‍රතික්‍රියාවක් ලියන්නේ ගැටෙන පෘෂ්ඨයක් සමග. මෙහි නෙමේ ගැටෙන්නේ වස්තුවනේ මේ ලෑල්ල මත ගැටෙන්නේ. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් වස්තුවේ මුළු බර හදා ගන්න පුළුවන් m0 සහ m ස්කන්ධය ඇසුරෙන්. යනුව m0g ධන mg. හරිද? එතනින් වාට සම්බන්ධතාවය හම්බ වෙනවා. මෙන්න සම්බන්ධතාවය හම්බ වෙනවා. ඊට පස්සේ සරල රේඛීය ප්‍රස්ථාරයක් ලබා ගැනීමට ඉහත සම්බන්ධතාවය නැවත සකස් කරන්න කියලා තියෙනවා. ඔයාලට පේනවා මේ සමීකරණයේ හැමතැනම G තියෙනවා. එහෙනම් G කැපිලා ගියාම ඔයාලට සම්බන්ධතාවය හම්බ වෙනවා. M සමානයි මම මේක වරහන සුළු කරනවා mu m ධන mu m0. ඒතර මෙතන mu කියලා කියන්නේ mu s මෙතන mu s. හරිද? ඔන්න ප්‍රස්ථාරයක් අඳින්න අවශ්‍ය කරන දත්ත හදාගත්තා. ඒතර ඔයාලට පේනවා මේකේ අක්ෂ මන් තෝරගත්තොත් මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. y සමානයි මෙන්න මේක s ගන්න වෙන්නේ අපිට අනුක්‍රමණයට. මේක ගන්න වෙන්නේ y අක්ෂයට ස්කන්ධය. මෙන්න මෙතන තියෙන m කියන ස්කන්ධය ගන්න වෙනවා මට. මෙයාගේ x අක්ෂයට ධන c එන විදිහට y සමාන mx ධන c ආකාර ප්‍රස්ථාරයක් තමයි අනුව හම්බ වෙන්නේ. mx ධන c ආකාර ප්‍රස්ථාරයක්. හරි. ඊට පස්සේ ප්‍රස්ථාරයේ දල සටහනක් අඳින්න කියලා තියෙනවා. ප්‍රස්ථාරයේ දල සටහනක් අඳින්න කියලා තියෙනවා. ඒක ලේසි. y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් අඳින්න කිව්වහම මුලින්ම ඕගොල්ලෝ ඒකේ අක්ෂර නිවැරදිව ලකුණු කරන්න. මෙතන m කැපිටල් M
ධන C නිසා අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය ධන. නැත්නම් y අක්ෂයේ ධන කොටසින් කැපිලා යන විදිහට සරල රේඛාවක් යනදනම් හරි. එමගින් මේසලෑල්ල සහ ලී කුට්ටිය අතර සිතික ඝර්ෂණ සංගුණකය සොයන්නේ කෙසේද කියලා අහනවා. සිතික ඝර්ෂණ සංගුණකය හම්බෙනවා අන්තක්ඛණ්ඩයේදීත් තියෙනවා මේක අනුක්‍රමණය ඇතුළේ තියෙනවා. හැබැයි කෙලින්ම අනුක්‍රමණය හෙව්වනම් ඔයාලට හම්බෙන නිසා ලියන්න ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් කියලා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. හරි. ඒතර B කොටසත් ඉවරයි. ඊට පස්සේ අපි එනවා ස්ට්‍රක්චර්ඩ් එකේ C කොටසට. බලන්න C කොටස. ලී කුට්ටිය තලයක් මත තබා තලයේ ආනතිය වෙනස් කරමින්ද තලය සහ ලී කුට්ටිය අතර සිතික ඝර්ෂණ සංගුණකය හොයන්න පුළුවන්ලු. තලය තිරසට ඇල්ෆා කෝණයකින් ආනත විට ලී කුට්ටිය ලෙස්සා නොයන තත්ත්වයට පත්වේ නම් සිතික ඝර්ෂණ සංගුණ ලෙස්සා නොවන තත්ත්වයට පත් වෙනවා කියන්නේ සීමාකාරී අවස්ථාවේ තියෙනවා කියන එකනේ. ඒතර මෙන්න මේ කෝණය ඇල්ෆා කියලා දීලා තියෙනවා. ඒකට අපිට ආනත අවස්ථාව ඇල්ෆා කෝණයකදී තමයි මේ සීමාකාරී අවස්ථාවට එනවා කියලා තියෙන්නේ. අපි මේකේ බලයන් ටික ලකුණු කරගත්තොත් ඔයගොල්ලෝ දන්නවා බර ලකුණු වෙන්න වෙනවා. ලී කුට්ටියේ බර මම කැපිටල් mg කියලා ගන්න, m සිම්බල් mg කියලා ගන්න. ඊට පස්සේ අපි දන්නවා මේක අපිට ආනත තලයට ලම්බකවයි ආනත තලයට සමාන්තරවයි විභේදනය කරගන්න වෙනවා. මේක ඇල්ෆා නම් මෙතන කෝණයත් ඇල්ෆා. එනවා මේක ආනත තලයට ලම්බක සංරචකය ගන්නකොට හම්බෙන්නේ කෝණය දෙසට විභේදනය කරන නිසා mg cos θ cos alpha. ඊට පස්සේ මේක ආනත තලයට සමාන්තර සංරචකය mg sin alpha. හරිද? ඒතර දැන් mg කියලා දෛශිකේ නෑ. අපි ඒක තමයි විභේදනය කරලා පෙන්වන්නේ. නිසා මම කපලා පොඩ්ඩක් පෙන්වනවා. ඊට පස්සේ ඊළඟට තියෙනවා අපි දන්නවා ආනත තලයේ කියන පෘෂ්ඨයෙන් වස්තුව මත හටගන්න අභිලම්බ ප්‍රතික්‍රියාව ඒක පෘෂ්ඨයට ලම්බකව ලකුණු කරා. ඒතර මෙයා ඔයාලට තේරෙනවා දැන් වෙන මුකුත් බල නැති නිසා පල්හැට යන්න හදන. එහෙනම් ඝර්ෂණ බලය තියෙන්නේ ආනත තලයේ දිගේ ඉහළට. වස්තුව මත බලපාන ඝර්ෂණය තියෙන ආනත තලයේ දිගේ ඉහළට. හරිද? ඒතර අපෙන් අහන්නේ ඉහළ තත්ත්වයර්ථයේ සිතික ඝර්ෂණ සංගුණකය සොයන්න කියලා. මුලින්ම දැන් ඝර්ෂණය හොයන්න වාට අභිලම්බ ප්‍රතික්‍රියාව ඕන වෙන නිසා මම අභිලම්බ ප්‍රතික්‍රියාව හොයනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව හොයන්න වාට කරන්න තියෙන්නේ මේකේ වස්තුවට ආනත තලයේ ලම්බක සමතුලිතය ගන්නවා. ආනත තලයට ලම්බක සමතුලිතය වස්තුවේ. සමතුලිතය. ඒතර සමතුලිතය ගත්තාම වෙනවා ආනත තලයට ලම්බක වස්තුව මත බලපාන mg cos alpha තියෙනවා පහළට, වස්තුව මත බලපාන r තියෙනවා ඉහළට. එහෙනම් r සමාන වෙන්න ඕනේ mg cos alpha. ඔන්න අපි r හොයාගෙන ඉවරයි. ඊට පස්සේ දැන් අපිට ඕනේ දැන් අපි දන්නවා මේක සීමාකාරී අවස්ථාවේ තියෙනකොට ත්වරණය ශුන්‍යයි. උදාහරණයක් විදිහට අපි මෙහෙම කරොත් f සමාන ma දැම්මොත් ආනත තලයේ දිගේ පහළට ආනත තලයේ දිගේ පහළට දැම්මොත් අපි දන්නවා ත්වරණයක් නැහැ. ඒතකොට පහළට තියෙනවා mg sin alpha විරුද්ධව තියෙනවා ඝර්ෂණ බලය f සමානයි ස්කන්ධය m වැඩි කිරීම ත්වරණය බිඳුවයි. ඒතර එතනින් අපිට හම්බ වෙනවා mg sin alpha සමානයි f ඝර්ෂණ බලයට. ඝර්ෂණ බලය ලියන්න පුළුවන් mu වාරයක් mu s වාරයක්. මොකද මේ ඝර්ෂණය කියලා කියන්නේ mu s ඝර්ෂණයක්. සිතික ඝර්ෂණය mu s. හරිද? එහෙනම් mu s වාරයක් එයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව අපි කලින් අතන හදාගත්ත mg cos alpha. cos alpha. මෙතනින් හම්බ වෙනවා mg sin alpha. ඒතර mg ට mg පේනවාට කැපිලා යනවා. ඊට පස්සේ අපි දන්න පුරුදු අවස්ථාවට එනවා හැමදාම මේක දැනන් ඉන්න ඕනේ. sin alpha එකක් බෙදෙනවා cos alpha එකකින්. sin theta එකක් cos theta එකෙන් බෙදුනහම උත්තරේ tan. ඒ නිසා මෙතනින් හම්බෙන්නේ tan alpha. එහෙනම් tan alpha සමානයි mu s. ඒ නිසා ආන්සර් එක හම්බෙනවා mu s සමානයි tan alpha කියලා. හරිද? එච්චරයි. ඒතකොට මේ පේපර් එකේ සාකච්ඡා කරලා ඉවරයි. අපි ඒකේ මොන හරි ගැටලු තියෙනවා නම් බලන්න අහන්න පුළුවන්. අපි ඊළඟ දවසේ හම්බ වෙමු ඊළඟ පේපර් එක සාකච්ඡාව තුලින්.